අද දවසේ අපි සාකච්ඡා කරන්නේ අවසාන නිෂ්පාදන සාධකය. ඒ තමයි පුතේ ව්‍යවසායකත්වය. හරිද? ව්‍යවසායකත්වය. එහෙනම් බලන්න අද දවසේ අපි සාකච්ඡා කරන්නේ ව්‍යවසායකත්වය කියන නිෂ්පාදන සාධකය ගැන. ලස්සන මාතෘකාවල යන්නේ ව්‍යවසායකත්වය. 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 මේ ඉංග්‍රීසි වචන ප්‍රොනවුන්ස් කරන්න බලන්න. ඉංග්‍රීසි වචන කියන්න බලන්න. කියමු බලන්න ඉංග්‍රීසි වචන. මේක පුතේ මතක තියාගන්න. එන්ටර්ප්‍රිනියර්ෂිප් නෙවෙයි. මේක අපි කියන්නේ එන්ටර්ප්‍රිනියර්ෂිප් නේ. එන්ටර්ප්‍රිනියර්ෂිප් නෙවෙයි පුතේ මේක entrepreneurship. මත වචනේ කියන්න. entrepreneurship. ව්‍යවසායකත්වය කියන්නේ පුතේ ඔන්න ඔය ව්‍යවසායකත්වය කියන සාධකය තමයි අද දවසේ අපි සාකච්ඡා කරන්නේ. අපි ඉංග්‍රීසියෙන් කියන්නේ entrepreneurship. right. පුතේ සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි ව්‍යාපාරිකයා කියලා හඳුන්වන්නේ මේ ව්‍යවසායකයා. අපි සාමාන්‍ය ව්‍යවහාරයේ මේ ව්‍යාපාරිකයා කියලා හඳුන්වන්නේ මේ ව්‍යවසායකයා. එතකොට ව්‍යාපාර කටයුතු කරගෙන යන පුද්ගලයා තමයි මේ ව්‍යවසායකයා කියලා සාමාන්‍යයෙන් අපි කියන්නේ. සාමාන්‍ය ව්‍යවහාර. හැබැයි නිෂ්පාදන සාධකයක් විදියට ව්‍යවසායකත්වයට ඊට වඩා ලොකු අර්ථයක් අපි දෙනවා. පැහැදිලිද? ඊට වඩා ලොකු අර්ථයක් අපි දෙනවා. පුතේ ව්‍යවසායකත්වය කියන එක නිර්වචනය කරන්න කලින් ව්‍යවසායකත්වය කියන එක නිර්වචනය කරන්න කලින් අපි ව්‍යවසායකේ කරන කටයුතු මොනවාද කියලා බලමු. ව්‍යවසායකේ කරන කාර්යයන් මොනවද කියලා බලමු. ඒ කාර්යයන් ටික බලලා ඒ කාර්යයන් ටික එකතු කළා හදමු නිර්වචනය. දැන් ව්‍යවසායකත්වය කියන්නේ මම පුතට මුලින්ම කිව්වා සාමාන්‍ය ව්‍යවහාරයේ ව්‍යාපාරිකයා කියන අදහස. නේද? සාමාන්‍ය ව්‍යවහාරයේ ව්‍යාපාරිකයා කියන අදහස. එතකොට මේ ව්‍යවසායකයා ව්‍යාපාරිකයා කරන කාර්යයන් මොනවද කියලා බලලා ඒ කාර්යයන් ටික එකතු කරලා අපි නිර්වචනයක් හදමු. අපි ගමු සරල උදාහරණයක් වෙන්නේ බේකරියක් තියෙනවා. හරිද? බේකරියක් තියෙනවා. මේ ඉන්නේ බේකරියේ අයිතිකාරයා. නැත්නම් අපි කියන මේ ව්‍යවසායකයා. එයා මේ බේකරිය කියන ව්‍යාපාර කටයුත්ත සම්බන්ධයෙන් මොනවද එයා කළේ? බේකරිය කියන ව්‍යාපාර කටයුත්ත සම්බන්ධයෙන් එයා මොනවද කළේ? ත්‍රාප් බැලුවද? ව්‍යවසායකයා කියන්නේ සාමාන්‍ය ව්‍යවහාරයක් නිකන් ගත්තොත් ව්‍යාපාරිකයා කියන අදහස. එතකොට අපි බැලුවා මේ ව්‍යවසායකයා ව්‍යාපාරිකයා මොනවද කළේ? මොනවද මෙයාට කරපු කාර්ය? හරිද? මෙන්න පුතේ මෙයාට කරපු කාර්ය. පළවෙනි කාර්යය තමයි පුතේ නිෂ්පාදනය පිළිබඳ මූලික තීරණ ගැනීම. එහෙනම් මෙයා කරන පළවෙනි කාර්යය තමයි මොකක්ද? නිෂ්පාදනය පිළිබඳ මූලික තීරණ ටික ගන්න.
මොනවද මේ මූලික තීරණය කියන්නේ? කුමක්ද නිපදවන්නේ? මොකක්ද නිපදවන්නේ? නේද? මේක හදන්නේ කොහොමද? මොන වගේ ශිල්ප ක්‍රමද පාවිච්චි කරන්නේ? සේවකයෝ ගන්නෙ කොහෙන්ද? අමුද්‍රව්‍ය ටික ගන්නෙ කොහෙන්ද? ආදී වශයෙන් පුතේ තේන නිෂ්පාදනය පිළිබඳ මූලික තීරණ ටික ගන්න. දැන් මේ මිනිස්සයා බේකරි අයිතිකාරයා එයාගේ අතේ සල්ලි ටිකක් තිබුණා. තව බැංකු ණයකුත් ගන්න පුළුවන්කම තිබුණා. හරිද? දැන් මෙයා පුතේ කල්පනා කරනවා මෙයාට පටන් ගන්න පුළුවන් ව්‍යාපාර මොනවද? එයාට හෝටලයක් දාන්න පුළුවන්, රෙදි කඩයක් දාන්න පුළුවන්, ගොවිපලක් දාන්න පුළුවන්. නේද? පන්තියක් ගහන්න පුළුවන්, ටියුෂන් පන්තියක්. විවිධ ව්‍යාපාර අවස්ථා තියෙනවා. දැන් මේ මිනිස්සයාට මේ ව්‍යාපාරිකයාට පුද්ගලයාට තමන්ගේ ළඟ තියෙන සම්පත් වලින් කරන්න විවිධ කටයුතු තියෙනවා. මොනවද තියෙන්නේ? මොනවද තියෙන්නේ? හෝටලයක් දාන්න පුළුවන්, හෝටලයක් දාන්න පුළුවන්, බේකරියක් දාන්න පුළුවන්, සිල්ලර කඩයක් දාන්න පුළුවන්, ෆුඩ් සිටියක් දාන්න පුළුවන්, ගොවිපලක් හදන්න පුළුවන්. නොයෙකුත් ව්‍යාපාර අවස්ථා තියෙනවා. නොයෙකුත් ව්‍යාපාර අවස්ථා තියෙනවා. අර දැන් පුතේ මෙයා මේ ව්‍යාපාර අවස්ථා අතරින් ඉස්සෙල්ලම තීරණය කළා මොකක්ද හදන්නේ මෙයා? බේකරිය. බේකරි ආයතනයක් පවත්වගෙන යනවා, නිෂ්පාදනයේ බේකරි ආයතනයක් හදනවා කියලා තීරණය කළා. අන්න පුතේ ගත්ත මොකක්ද? නිෂ්පාදනය පිළිබඳ මූලික තීරණ. බේකරියක් හදනවා. අනේනම් ව්‍යාපාරිකයා කරන පළවෙනි කාර්යය තමයි පුතේ. ව්‍යවසායකයා කරන පළවෙනි කාර්යය තමයි නිෂ්පාදනය පිළිබඳ මූලික තීරණ ගැනීම. ඒ කියන්නේ කුමන භාණ්ඩයක්ද නිපදවන්නේ, ඒක කොහොමද හදන්නේ ආදී වශයෙන් ව්‍යාපාරයට අවශ්‍ය මූලික තීරණ ටික. මෙයා ඉස්සෙල්ලා තීරණය කළා මම හදන්නේ බේකරිය. මගේ ව්‍යාපාරේ බේකරිය. අන්න බලන්න පුතේ. ව්‍යාපාර අවස්ථා අතරින් එයා අඳුනගත්ත එක අවස්ථාව. මොකක්ද ඒ අවස්ථාව? බේකරිය. හරිද? ඊට පස්සේ මූලික තීරණය ගත්තා. මොකද්ද? කුමක්ද නිපදවන්නේ? බේකරිය. ඊට පස්සේ තව මූලික තීරණ ගන්නවා. පාන් හදන්නේ කොහොමද? දරපෝරණුවකද නැත්නම් අපි කියනවා අර ගෑස් පාවිච්චි කරන විදුලි උඳුර අවන්නයකද? තීරණ ගත්තා. සේවකයෝ කොච්චර ගන්නවද? සේවකයෝ කී දෙනෙක් ගන්නවද? පිටි ආදී අමුද්‍රව්‍ය ගන්න කොහෙන්ද? ওই තීරණ ටික ගත්තා. අන්න එහෙනම් අපි ඒකට කියනවා පුතේ නම නිෂ්පාදනය පිළිබඳ මූලික තීරණ ගැනීම. ඊට පස්සේ පුතේ දෙවෙනි එක තමයි නිෂ්පාදන සාධක ඒකරාශී කොට සංකලනය කිරීම. නිෂ්පාදන සාධක ඒකරාශී කොට සංකලනය කිරීම. ඊට පස්සේ පුතේ මේ භාණ්ඩය හදන්න අවශ්‍ය සාධක ටික එක තැනකට. භාණ්ඩය හදන්න අවශ්‍ය සාධක ටික එක තැනකට. මෙයා මේ සාධක ටික එක තැනකට ඒක රාශී කරනවා. බලන්න. වැලි සිමෙන්ති ගල් ආදී දේවල් ගෙනල්ලා ගොඩනැගිල්ල හැදුවා. නේ? ඉස්සෙල්ලා මෙයා ඉඩම් කෑල්ලක් තෝරගත්තා. ඊට පස්සේ ගල් වැලි සිමෙන්ති ආදී දේවල් ගෙනල්ලා ගොඩනැගිල්ලක් හදාගත්තා. ඊට පස්සේ පෝරණුවක් ඉදි කරගත්තා පාන් හදන්න. දුවලා ගිහිල්ලා ඇවිදලා පාන් අච්චු ගෙනාවා. ඊට පස්සේ පිටි සීනි ඊස් ලුණු එකතු කරගත්තා.
නේ පිටි සීනි ඊස් ලුණු එකතු කරගන්න. ඊට පස්සේ මේ බේකරිය වැඩ කරන්න සේවකයෝ බක්කරි අල්ලන්න දෙන්නෙක් අල්ලන්න ආවා. එහෙනම් බලන්න ඊට පස්සේ කියන්නේ නිෂ්පාදන සාධක ඒකරාශී කොට සංකලනය කිරීම. භාණ්ඩේ හදන්න අවශ්‍ය අනෙක් සාධක ටික ප්‍රාග්ධනය, භූමිය, ශ්‍රමය ආදී අනෙකුත් සාධක ටික ඒකරාශී කරලා නිෂ්පාදන කටයුතු සංවිධානය කරනවා. හරිද? right. ඊට පස්සේ තුතේ මේ බලන්න මේ ව්‍යවසායකයෝ කරන අනිත් ඊළඟ වැදගත්ම දේ තමයි මෙන්න මේක. නවෝත්පාදන බිහි කිරීම. නවෝත්පාදන බිහි කිරීම. පුතේ මේ ව්‍යාපාරිකයෝ හැමතිස්සෙම අලුත් දේවල් කරනවා. මේ ව්‍යාපාරිකයෝ හැමතිස්සෙම අලුත් දේවල් කරනවා. තමන්ගේ බාන්නට මොනවා හරි අලුත් දෙයක් කරනවා. අනේ අලුත් දේවල් වලට කියනවා පුතේ නමක් නවෝත්පාදන. මම පුතාට කැකර් ලෝකයෙන් උදාහරණයක් කියන්නම්. කැකර් මොනවද? නිකම් කැකරලා. ඊට පස්සේ මට කියන්න දැන් කැකර් මුදලාලි හදපු මේ කැකර් වර්ග මම මතක් කරා. නිකම් කැකරලා. ඊට පස්සේ කරපුංචා කැකරලා. කෑවත් දන්නේ පුතා. ඊට පස්සේ කුරක්කන් කැකරලා. ඊට පස්සේ චීස් කැකරලා. ඊට පස්සේ පොටැටෝ කැකරලා. ඊට පස්සේ සන් කැකරලා. නේද? දැන් බලන්න අලුත් දේවල් හදනවා. දැන් මේ ව්‍යවසායකයෝ පුතේ පාරිභෝගිකය ආකර්ෂණය කරගන්න අලුත් දේවල් හදනවා. අන්නේ අලුත් දේවල් හදන එකට අපි නමක් කියන මොකක්ද? නවෝත්පාදන බිහි. හැම ව්‍යාපාරිකයම කරන මොනවා හරි අලුත් දෙයක් කරනවා. හරිද? මොනවා හරි අලුත් දෙයක් කරනවා. අවසාන එක තමයි පුතේ කාර්යයේ ලාභ පාඩු අවදානම් දරා ගැනීම. ලාභ පාඩු අවදානම් දරා ගැනීම. පුතේ මේ බලන්න පුතේ. අපි ආරම්භ කරන ව්‍යාපාරයක් සාර්ථක වෙන්න පුළුවන්, අසාර්ථක වෙන්නත් පුළුවන්. ලාභ ගන්නත් පුළුවන්, අලාභ වෙන්නත් පුළුවන්. අපි මේ ආරම්භ කරන ව්‍යාපාරයක් සාර්ථක වෙන්නත් පුළුවන්. ලාභ ගන්නත් පුළුවන්, අලාභ ගන්නත් පුළුවන්. අලාභ වෙන්නත් පුළුවන්. හැබැයි පුතේ ව්‍යවසායකයෝ ලාභ වුණත් පාඩු වුණත් ඒක දරා ගන්නව කවුද? ව්‍යවසායකයා. බලන්නද? ලාභ පාඩු අවදානම් දරා ගැනීම. දැන් තමන්ගේ ව්‍යාපාරේ ලාභ වුණත් සද්ද නැතුව දරා ගන්න. අලාභ වුණත් දරා ගන්න. හැබැයි කවදාවත් වෙන ව්‍යාපාරේ අලාභයි කියලා අපිට කතා කරලා කියනවද? අලාභයි අපිට මේ අලාභෙන් ඔයාගේ සල්ලි ටිකක් ඕන අලාභයි එහෙම කියනවද නැහැ. ලාභ වුණත් සද්ද නැතුව දරා ගන්නවා. අලාභ වුණත් සද්ද නැතුව දරා ගන්නවා. තරුතේ මම ඔන්න වාක්‍ය හතරකින් එක මේ පැහැදිලි කරගෙන ආව පොඩ මේවා අපි අනුමාත්‍රක වශයෙන් ගන්නවා. එතකොට පුතේ ව්‍යවසායකේ කරන කාර්ය හතර තමයි වෙන්නේ. මම මේ හිමීට ලිව්වේ පුතේ ව්‍යවසායකේ කරන කාර්ය හතර. මොනවද ව්‍යවසායකේ කරන කාර්ය හතර මේ? නිෂ්පාදනය පිළිබඳ මූලික තීරණ ගැනීම, නිෂ්පාදන සාධක ඒකරාශී කොට සංකලනය කිරීම, නවෝත්පාදන බිහි කිරීම, ලාභ පාඩු අවදානම් දරා ගැනීම. කුමක්ද නිපදවන්නේ, මොකක්ද ව්‍යාපාරය කියලා මූලික තීරණය ගන්නවා.
ඒකට අවශ්‍ය සාධක ටික එකතු කරගන්න. අලුත් දේවල් බිහි කරනවා. ලාභ වුණත් පාඩු වුණත් දරා ගන්න. ඔන්න ඕක තමයි පුතේ ව්‍යවසායකයාගේ කාර්යයන් 4. පුතේ ව්‍යවසායකත්වයට සරල නිර්වචන ඕන තරම් තියෙනවා. ව්‍යවසායකත්වයට සරල නිර්වචන ඕන තරම් තියෙනවා. ව්‍යාපාර අධ්‍යයනයේ විෂය කොට ඕන තරම් සරල නිර්වචන දෙයි. නිෂ්පාදන කටයුතු සංවිධානය කොට පවත්වාගෙන යාම ව්‍යවසායකත්වයයි. එහෙම කියයි. හැබැයි ඒවා හරිය පුතේ ව්‍යාපාර අධ්‍යයනයේ කියන විෂය. හැබැයි ආර්ථික විද්‍යාව විෂයට ව්‍යවසායකත්වය නිර්වචනය කරද්දී ඒ තුල ව්‍යවසායකයාගේ කාර්යයන් ටික අන්තර්ගත වෙලා තියෙනවා. ආර්ථික විද්‍යාවේ ව්‍යවසායකත්වය නිර්වචනය කරද්දී හරිද? ආර්ථික විද්‍යාවේ ව්‍යවසායකත්වය නිර්වචනය කරද්දී හරිද? ව්‍යවසායකයාගේ කාර්යයන් ටික ඒ නිර්වචනය තුලින් අන්තර්ගත වෙනවා. දැන් අපි ව්‍යවසායකත්වයේ නිර්වචනය කරනවා මෙන්න මෙහි. කොහොමද කියන්නේ පුතේ? නිෂ්පාදනය පිළිබඳ මූලික තීරණ ගනිමි. නිෂ්පාදන සාධක ඒකරාශී කොට සංකලනය කරමි. නවෝත්පාදන බිහි කරමි. ලාභ පාඩු අවදානම් දරා ගැනීම ව්‍යවසායකත්වයයි. මේ කාර්ය 4 කරන පුද්ගලයා ව්‍යවසායකයා වේ. මේ කාර්ය 4 කරන පුද්ගලයා ව්‍යවසායකයා වේ. එන කොහොමද කියන්නේ? මෙන්න මේ කියන්නේ ව්‍යවසායකත්ව නිර්වචනය. නිෂ්පාදනය පිළිබඳ මූලික තීරණ ගනිමින් නිෂ්පාදන සාධක ඒකරාශී කොට සංකලනය කරමි. නවෝත්පාදන බිහි කරමි. ලාභ පාඩු අවදානම් දරා ගැනීම ව්‍යවසායකත්වයයි. එම කාර්ය කරන පුද්ගලයා ව්‍යවසායකයා වේ. එම කාර්ය කරන පුද්ගලයා ව්‍යවසායකයා වේ. එහෙනම් කොහොමද කියන්නේ මෙන්න කාර්ය 4 ලියුවා ඇමිනුවා නිර්වචන ලියුවා. කියවෙන කොහොමද? නිෂ්පාදනය පිළිබඳ මූලික තීරණ ගනිමින් නිෂ්පාදන සාධක ඒකරාශී කොට සංකලනය කරනවා. නවෝත්පාදන බිහි කරමින් ලාභ පාඩු අවදානම් දරා ගැනීම ව්‍යවසායකත්වයයි. ඒ කාර්ය කරන පුද්ගලයා ව්‍යවසායකයා වේ. පුතාට මේ කරුණු 4 ඕන විදියකට අමුණන්න පුළුවන්. හැබැයි වෙන්න ඕන මොකක්ද? මේ කරුණු 4 පුතේ අන්තර්ගත වෙන්න. දරුවෙක් මෙහෙම කියයි. නිෂ්පාදනය පිළිබඳ මූලික තීරණ ගනිමින් ලාභ පාඩු අවදානම් දරා ගනිමින් නිෂ්පාදන සාධක ඒකරාශී කොට සංකලනය කරමින් නවෝත්පාදන බිහි කිරීම ව්‍යවසායකත්වය. හරි. කොහෙන්ද පටන් ගන්නෙ කොතනින්ද ඉවර කරන්න කියන එක අදාළ නැහැ. ලක්ෂණ 4 තියෙනම් පුතේ ලකුණු ගන්නවා. එහෙමයි පුතේ ලකුණු බෙදලා යන්නේ. එහෙනම් අපි ව්‍යවසායකත්වයේ නිර්වචන ලියලා පටන් ගමු. Right, definitely. කුමක් නිපදවනවාද ආදී කුමක් නිපදවනවාද ආදී කුමක් නිපදවනවාද ආදී මූලික නිෂ්පාදන තීරණ ගනිමි.
කුමක් නිපදවනවාදාදී මූලික නිෂ්පාදන තීරණ ගනිමින්. කුමක් නිපදවනවාදාදී මූලික නිෂ්පාදන තීරණ ගනිමින් කමාවක්. කුමක් නිපදවනවාදාදී මූලික නිෂ්පාදන තීරණ ගනිමින් කමාවක්. නිෂ්පාදන සාධක ඒකරාශී කොට සංකලනය කරමි. 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 කමාවක් දාන්න. නවෝත්පාදන බිහි කරමි. නවෝත්පාදන බිහි කරමින්. නවෝත්පාදන බිහි කරමින්. නවෝත්පාදන බිහි කරමින්. ලාභ පාඩු අවදානම් දරා ගනිමි. ලාභ පාඩු අවදානම් දරා ගනිමින්. ලාභ පාඩු අවදානම් දරා ගනිමින්. ලාභ පාඩු අවදානම් දරා ගනිමින්. නිෂ්පාදන කටයුතු සංවිධානය කොට. නිෂ්පාදන කටයුතු සංවිධානය කොට පවත්වාගෙන යාම. නිෂ්පාදන කටයුතු සංවිධානයකට පවත්වාගෙන යාම. නිෂ්පාදන කටයුතු සංවිධානයකට පවත්වාගෙන යාම. ව්‍යවසායකත්වයයි. නිෂ්පාදන කටයුතු සංවිධානයකට පවත්වාගෙන යාම ව්‍යවසායකත්වයයි. මෙම කාර්ය කරන පුද්ගලයා ව්‍යවසායකත්වයයි. නිෂ්පාදන කටයුතු සංවිධානයකට පවත්වාගෙන යාම ව්‍යවසායකත්වයයි. මම ආයෙ කියන්න පුතේ. පුතන් ලියා ගන්න බැරිනොත් AG කියලා ටයිප් කරලා එවන්න. ඒකට පුරුදු වෙන්න. හොඳේ. again කියන එක. AG කියලා ටයිප් කරලා අකුරු දෙක වන්ට අග්ගාලා ආයෙසරක් කියනවා. හොඳේ. ලියා ගන්න බැරිනොත් AG කියලා ටයිප් කරලා පොඩි මැසේජ් එකක් දාන්න. හරිද? right. හොඳයි. මම ආයෙ කියනවා. කුමක් නිපදවනවාදාදී මූලික නිෂ්පාදන තීරණ ගනිමින් නිෂ්පාදන සාධක ඒකරාශී කොට සංකලනය කරමි. නවෝත්පාදන බිහි කරමින්. ලාභ පාඩු අවදානම් දරා ගනිමින්. නිෂ්පාදන කටයුතු සංවිධානය කොට පවත්වාගෙන යාම ව්‍යවසායකත්වයයි. මෙම කාර්ය කරන පුද්ගලයා විවසායකයා වේ. 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 හරි. රුල කරන්න පුතේ. රුල කරන්න.
භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා පුරා කරලා යන්න. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය වෙන. භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය වෙන. භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය වෙන. නිෂ්පාදන සම්පත් සංචල කරමි. නිෂ්පාදන සම්පත් සංචල කරමින් නිෂ්පාදනය සංවිධානය කරන සංචල කරමින් නිෂ්පාදනය සංවිධානය කරන මානව සම්පත සංවිධානය කරන මානව සම්පත ව්‍යවසායකත්වයයි. මානව සම්පත ව්‍යවසායකත්වයයි. මානව සම්පත ව්‍යවසායකත්වය. හොඳයි. එන අහන්න පුතේ හොඳයි. මානව සම්පත ව්‍යවසායකත්වය. මානව සම්පත. මේ ව්‍යවසායකයා කියන්නේ කවුද පුතේ? මිනිස්සෙක්. මානව සම්පත. එන අපි කියනවා පුතේ. ව්‍යාපාරයට අවශ්‍ය ශ්‍රමය, භූමිය, ප්‍රාග්ධනය, සේවකයෝ, මේ ස්වාභාවික සම්පත් ටික, ඊට පස්සේ යන්ත්‍ර සූත්‍ර වගේ ප්‍රාග්ධනය, මේ සම්පත් ටික පුතේ එකතු කරලා මේ ව්‍යාපාරය කරගෙන යන්නේ කවුද? ව්‍යවසාය. අපි රූලක් කරලා තියෙ තාවක් කැටලියුම් ව්‍යවසායකයා ගැන. භාණ්ඩයක හෝ සේවාවක නිෂ්පාදනය ඇරඹෙන්නේ. භාණ්ඩයක හෝ සේවාවක නිෂ්පාදනය ඇරඹෙන්නේ භාණ්ඩයක හෝ සේවාවක නිෂ්පාදනය ඇරඹෙන්නේ ව්‍යවසායකයින් විසින් ඇරඹෙන්නේ ව්‍යවසායකයන් විසින් ගනු ලබන තීරණ මගින්. ව්‍යවසායකයන් ගනු ලබන තීරණ මගින්. රත් වෙන කරගන්න පුතේ. භාණ්ඩයක හෝ සේවාවක නිෂ්පාදනය ඇරඹෙන්නේ ව්‍යවසායකයින් විසින් ගනු ලබන තීරණ මගින්. රත් වෙන ගන්න පුතේ. මේ නිසා ඕනෑම නිෂ්පාදන ක්‍රියාවලියක ආරම්භය ව්‍යවසායකත්වයයි. ඕනෑම නිෂ්පාදන ක්‍රියාවලියක ආරම්භය ව්‍යවසායකත්වයයි.
ව්‍යවසායකත්වය. එහෙනම් කල්පනා කරන්න පුතේ මේ පෑන බිහි වෙන්නේ කොහේ හරි ඉන්න ව්‍යවසායකේ ගත්ත තීරණයක් නිසා. කොහේ හරි ඉන්න ව්‍යවසායකෙක් ගත්ත තීරණයක් නිසා. පුතා ලියන පොත බිහි වෙන්නේ ඇට්ලස් මුදලාලි ගත්ත තීරණයක් නිසා. එහෙනම් මතක තියාගන්න පුතේ භාණ්ඩයක හෝ සේවාවක නිෂ්පාදනය ආරම්භෙන්නේ ව්‍යවසායකයෙක් ගන්න මොකක් අනුවද පුතේ? තීරණ. ව්‍යවසායකයෙක් ගන්න තීරණ අනුව. තීරණ. එතකොට කල්පනා කරලා බලන්න පුතේ හොඳට ඕනෑම නිෂ්පාදන ක්‍රියාවලියක ආරම්භය ඕනම භාණ්ඩයක් හදන්න යද්දී ඒකේ මුල් පුරුක ආරම්භක ප්‍රයත්නය දරන්නේ කවුද පුතේ? ව්‍යවසායකයා. එයා තමයි තීරණය ගන්න මොකක්ද හදන්න කියද. හරිද? right. රුල කරගන්න පුතේ තව ලියන්න. අවිනිශ්චිත පරිසරයක් තුල අවිනිශ්චිත පරිසරයක් තුල අවිනිශ්චිත පරිසරයක් තුල සාර්ථක තීරණ ගනිමි. අවිනිශ්චිත පරිසරයක් තුල සාර්ථක තීරණ ගනිමි. අවිනිශ්චිත පරිසරයක් තුල සාර්ථක තීරණ ගනිමි. සාර්ථක තීරණ ගනිමින් ව්‍යාපාරය කාර්යක්ෂමව මෙහෙයවීම. ව්‍යාපාරය කාර්යක්ෂමව මෙහෙයවීම. ව්‍යාපාරය කාර්යක්ෂමව මෙහෙයවීම. ව්‍යවසායකයා සතු ප්‍රධාන කාර්යභාරය වේ. ව්‍යවසායකයා සතු ප්‍රධාන කාර්යභාරය වේ. right. එහෙනම් මෙන්න මෙහෙම කියන මොකක්ද කියන්නේ? අවිනිශ්චිත පරිසරයක් තුල සාර්ථක තීරණ ගනිමින් ව්‍යාපාරයේ කාර්යක්ෂමව මෙහෙයවීම ව්‍යවසායකයා සතු ප්‍රධාන කාර්යභාරය වේ. පුතේ මේ ව්‍යාපාර පරිසරයේ දවස ගන්න වෙනස් වෙනවා. අවිනිශ්චිතයි. අද පටන් ගන්න ව්‍යාපාර හෙට නැති වෙන්න පුළුවන්. දැන් ඔබ කල්පනා කළොත් පුතේ පොඩ්ඩක් පුතාලයි ගෙදෙට්ට නගරේ ඉඳලා පුතාලයි ගෙදෙට්ට යන ගෙදර දක්වා මාර්ගයේ හිතන්න කොච්චරනම් කඩදෑවද? කොච්චරනම් කඩ වැහිලා ගිහිල්ලා නේද? ඔබට මතක් කරලා බලන්න කල්පනා කරලා බලන්න ඔබේ ගෙදරට හැරෙන තැන ඉඳලා ඔබේ නිවස දක්වා මාර්ගයේ කොච්චරනම් මිනිස්සු අලුතෙන් කඩදෑවද? ඒවා කොච්චරනම් වැහිලා ගියාද? නේද? අද ඉතුරු වෙලා තියෙන්නේ කඩ කීයද? නේ? එහෙනම් පුතේ මේ ව්‍යාපාර ලෝකේ අවිනිශ්චිතයි. සාර්ථක වීම අසාර්ථක වීම අවිනිශ්චිතයි. එහෙම පරිසරයක් තුල ඉඳගෙන ව්‍යාපාරේ හරියට කරගෙන යන එක තමයි ව්‍යවසායකයාගේ කාර්යය. ලියන මාතෘකාව පුතේ ව්‍යවසායකත්ව කාර්යය. ලස්සන මාතෘකාව ලියන්න පුතේ. ව්‍යවසායකත්ව කාර්යය. ව්‍යවසායකත්ව කාර්යය. විභාගෙදි කොච්චරවත් අහන්න. කාර්යය. ව්‍යවසායකත්ව කාර්යය.
ලස්සන යන්න. ව්‍යවසායකත්ව කාර්ය. අපි දන්නවා දැන් කාර්යයන් හතරයි. මොකක්ද කාර්යයන් හතර? නිෂ්පාදනය පිළිබඳ මූලික තීරණ ගැනීම, නිෂ්පාදනයේ සාධක ඒක රාශී කොට සංකලනය කිරීම, නවෝත්පාදන බිහි කිරීම, ලාභ පාඩු අවදානම් දරා ගැනීම. දැන් පුතේ අපි මේවා එකිනෙක අරගෙන සාකච්ඡා කරමු. හරිද? එකිනෙක අරගෙන සාකච්ඡා කරමු. මේවා දැන් අපි එකිනෙක අරගෙන සාකච්ඡා කරමු. ලියන්න තියෙන වාක්‍යයක් ලියලා පටන් ගමු. ව්‍යවසායකත්ව භූමිකාව තුල ව්‍යවසායකත්ව භූමිකාව තුල ව්‍යවසායකත්ව භූමිකාව තුල ව්‍යවසායකත්ව භූමිකාව තුල ව්‍යවසායකයින් ප්‍රධාන කාර්යයන් හතරක් ඉටු කරයි. ව්‍යවසායකත්ව භූමිකාව තුල ව්‍යවසායකයින් ප්‍රධාන කාර්ය හතරක් ඉටු කරයි. හරිද? right. අංක 1 ලියමු පුතේ ලස්සනට. මෙන්න කුමක් නිපදවන වාද ආදී නිෂ්පාදනය පිළිබඳ මූලික තීරණ ගැනීම. කුමක් නිපදවන වාද ආදී නිෂ්පාදනය පිළිබඳ මූලික තීරණ ගැනීම. ලස්සනට අංක 1. කුමක් නිපදවන වාද ආදී නිෂ්පාදනය පිළිබඳ මූලික තීරණ ගැනීම. right. කුමක් නිපදවන වාද ආදී නිෂ්පාදනය පිළිබඳ මූලික තීරණ ගැනීම. right. ඒක පුතේ මෙන්න මේකයි. මොකක්ද? කුමක් නිපදන් ව්‍යාපාරිකයා පුතේ ව්‍යාපාරික පරිසරයේ ඇවිදිමින් ඉන්නවා. ඇවිදිමින් එයා හොයන්නේ මොකක්ද? ව්‍යාපාරික අවස්ථාවක්. දැන් ව්‍යවසායකයෝ ටිකක් අපි වගේ නෙවෙයි පුතේ. නේද? හරි නිර්මාණශීලී. ඒ අය හැමතිස්සෙම බලන්නේ ව්‍යාපාර අවස්ථාවක්, business opportunity එකක් මතු කරගන්න. දර යා මේ පරිසරයේ ගත කරද්දි කාලය එයා හොයන්නේ මොකක්ද? ව්‍යාපාර අවස්ථාව. තමන්ගේ ළඟ තියෙන සල්ලි වලින් ආරම්භ කරන්න පුළුවන් මොකද පුතේ? ව්‍යාපාර අවස්ථාව. හරිද? right. අන්න එතකොට පුතේ ඉස්සෙල්ලම කරන්නේ මොකක්ද? ව්‍යාපාර අවස්ථාවක් හඳුනගෙන ඒ භාණ්ඩය නිෂ්පාදනය කරන්න තීරණය කරනවා. ඒත් එක්කම පුතේ ඒකට අදාළ අනෙකුත් මූලික ප්‍රතිපත්තිමය තීරණ. අන වචනයක් ආව මොකද පුතේ? මූලික ප්‍රතිපත්තිමය තීරණ ටික ගන්නවා. මොකක්ද පුතේ ප්‍රතිපත්තිමය තීරණ ටික වෙයි? ඉස්සෙල්ලා මොකක්ද? කුමක්ද නිපදවන්නේ කියලා තීරණය කරනවා. නේද? පාන්ද, රෙදිද, සිල්ලර කඩයක්ද, හෝටලයක්ද තීරණය කරනවා. ඊට පස්සේ ඒකට අදාළව තියෙන මූලික ප්‍රතිපත්තිමය තීරණ ටික ගන්න. මොනවද පුතේ? නිපදවන්නේ කෙසේද? යන්ත්‍ර දාලාද, මිනිස්සු දාලාද? සේවකයෝ ගන්නෙ කොහෙන්ද?
අමුද්‍රව්‍ය ගන්නෙ කොහෙද? අමුද්‍රව්‍ය ගන්නෙ කොහෙද? සේවකයන්ට පඩි කීයක් ගෙවනවද? හරිද? අන්න ඔය වගේ පුතේ මූලික තීරණ ටික ගන්න. තොර ව්‍යාපාරයේ ව්‍යවසායකයා ව්‍යාපාරේ ආරම්භ කරන්න අවශ්‍ය මූලික තීන්දුව තීරණ ටික. හරිද? right. ලියන්න. ලියන්න පුතේ. ව්‍යාපාරය පිළිබඳ මූලික ප්‍රතිපත්තිමය තීරණ. ව්‍යාපාරය පිළිබඳ මූලික ප්‍රතිපත්තිමය තීරණ. ව්‍යාපාරය පිළිබඳ මූලික ප්‍රතිපත්තිමය තීරණ ගැනීමටද මූලික ප්‍රතිපත්තිමය තීරණ ගැනීමටද ව්‍යවසායකයාට සිදුවේ. එයට ලියන්න. ව්‍යාපාරය පිළිබඳ මූලික ප්‍රතිපත්තිමය තීරණ ගැනීමටද ව්‍යවසායකයාට සිදුවේ. මේවා රතු බෑනතර ගන්න පුතේ. මේවා එදිනෙදා ව්‍යාපාරික තීරණ නොව මේවා එදිනෙදා ව්‍යාපාරික තීරණ නොව මේවා එදිනෙදා ව්‍යාපාරික තීරණ නොව ප්‍රතිපත්තිමය තීරණයන්හි. මේවා එදිනෙදා ව්‍යාපාරික තීරණ නොව ප්‍රතිපත්තිමය තීරණයන්හි. ප්‍රතිපත්තිමය තීරණයන්හි. එනම් අය කියන පුතේ මේවා එදිනෙදා ව්‍යාපාරික තීරණ නොව ප්‍රතිපත්තිමය තීරණයන්. මොනවායි පුතේ? මේවා එදිනෙදා ව්‍යාපාරික තීරණ නොව ප්‍රතිපත්තිමය තීරණයන්ය. එනම් කුමක් නිපදවනවාද කෙසේ නිපදවනවාද කුමක් නිපදවනවාද කෙසේ නිපදවනවාද යන මූලික තීරණ. කුමක් නිපදවනවාද කෙසේ නිපදවනවාද යන මූලික තීරණ. හරිද? right. මූලික තීරණ. සාමාන්‍ය පැහැදිලි පුතේ. ව්‍යාපාරයක සාර්ථකත්වය
ව්‍යාපාරික සාර්ථකත්වය බෙහෙවින්ම ව්‍යාපාරික සාර්ථකත්වය බෙහෙවින්ම මෙම තීරණ මත බෙහෙවින්ම මෙම තීරණ මත ව්‍යාපාරික සාර්ථකත්වය බෙහෙවින්ම මෙම තීරණ මත රඳා පවති බෙහෙවින්ම මෙම තීරණ මත රඳා පවති. right. ව්‍යාපාරික සාර්ථකත්වය බෙහෙවින්ම මෙම තීරණ මත රඳා පවති. එහෙනම් පුතේ ව්‍යාපාරේ සාර්ථකත්වයේ තීරණය වෙන්නේ මෙන්න මේ තීරණ මත. හරිද? right. මේ තීරණ මත. හොඳයි. දැන් පුතේ ප්‍රශ්න තියෙන්නේ ප්‍රතිඵල එන දවස යලි අවිනිශ්චිතයි. නේද? දැන් සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ ගුරුවරු වර්ජනය කරන. දැන් ඊයේ ඉඳලා කරන්නේ දී පුතේ. ඊයේ ඉඳලා ගුරුවරු එක වර්ජනය කරනවා. නේද? ඒවා නැවත කල්යෑමේ තත්ත්වයක් තියෙනවා. මේව කියත් පුතේ අපිට කාලය සම්බන්ධ ගැටලුවක් එනවා. ඒ අපි කිසි ගැටලුවක් නැහැ. දැන් හිමීට පන්තියේ කරගෙන යනවා. මහා බර තැබීමකුත් නැහැ. මේ බර තැබීමක් වෙයි සතියේට පැය දෙකක් වගේ කරගෙන හිමීට යනවා. ඒතර අපිට කාලය සම්බන්ධ ගැටලුවක් එන්නේ නැහැ. හරිද? වැඩ ටික ලස්සනට කරගෙන යන්න පුළුවන්. ඒතර අද පුතේ අපි මේ නිෂ්පාදන සාධක කියන කොටස අද දවසෙන් ආවරණය කරනවා. ඒතර පුතාට පොඩි ප්‍රශ්න පත්‍රයක් එමු ඉස්සරහට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පුතා බලන්න YouTube channel එකට ගිහිල්ලා නේද? ප්‍රශ්න පත්‍රාංක 60 ගණන් සාකච්ඡා කරන්න මේ සැරේ ලියන අයට. වැඩපිළිවෙලක් තියෙනවා පුතේ අපි ගාව සාර්ථක වැඩපිළිවෙලක්. ඒක ඇතුලේ තමයි ප්‍රතිඵල බිහි කරේ 3 6 8 9 පළවෙනි මේ 45 දෙනෙක් පන්ති දෙකකින් යවුවේ. හරිද? හැබැයි අපි සැලසුමක් තිබුණා ඔය ගැන විදිය කතා කරන්න කාලයක් වෙන් කරන්නේ නැහැ. හරිද? හොඳට මතක තියාගන්න ඕනේ. ටියුෂන් ගුරුවරයාගේ කටින් පිටවන වචන වලින් ඔබට වැදගත් වෙන්නේ විෂය කරුණු විතරයි. අනිත් ඔය වැල් බගිල වටාරම් කතා පවත්තන ඒවා ඒක බොරු වැඩ පුතා. හරිද? වැදගත් වෙන එකම දේ තමයි පුතේ විෂය කරුණු. අපි වැඩිපුරම කතා කරන්න විෂය කරුණු විනාඩි 3-4කට වඩා විනාඩි 3-2ක් උපරිමයි අපි අනවශ්‍ය දේවල් පොඩි දැනුවත් කිරීම වගේ දේවල් වලට වෙන් කරන්නේ. මේක කොන් පන්ති අපි කතා කරන්නේ සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න. කාලය කියන්නේ සීමිත සම්පතක්. right. අපි යන් ඊළඟට අංක දෙක දාන්න පුතේ. අංක දෙක දාන්න. නිෂ්පාදන සාධක එක රාශී කොට සංකලනය කිරීම. නිෂ්පාදන සාධක එක රාශී කොට සංකලනය කිරීම. මේ බලමු.
මේ භාණ්ඩය හදන්න අවශ්‍ය අනිකුත් සාධක තැන් තැන්වල විසිරලා තියෙනවා නේ. මේ සාධක පුතේ භාණ්ඩය හදන්න අවශ්‍ය සාධක ටික තැන් තැන්වල විසිරලා තියෙනවා. මේ සාධක ටික එකතු කරගන්නේ ව්‍යවසායකයා. එයා ඉඩම් කෑල්ලක් හොයාගත්ත භූමිය. ගල් වැටවල සිමෙන්ති වැලි ආදී දේවල් ගෙනල්ලා ගොඩනැගිල්ලක් හැදුවා. මේ ගොඩනැගිල්ල හදන්න අවශ්‍ය ද්‍රව්‍ය තිබුණේ CC කට. ඊට පස්සේ වැඩ කරන්න මිනිස්සු ටිකක් අල්ලගෙන ආවා ශ්‍රමය. ඊට පස්සේ යන්ත්‍ර සූත්‍ර ටිකක් ගෙනාවා මැෂින් ටිකක්. මැෂින් ටිකක් අරගෙන ඇවිල්ලා සෙට් කරා. රටවටේ ඉදවල ගිහිල්ලා අමුද්‍රව්‍ය, ඉන්ධන, විදුලිය, ජලය ඒවා ටික සපය ගත්තා. හරිද? සපය ගත්තා. පිටි සීනි ඊස් ලුණු ටික සපය ගත්තා වේගරියක්. එහෙනම් පුතේ නිෂ්පාදන සාධක ඒකරාශී කරගන්න ව්‍යවසායකයා. භාණ්ඩය හදන්න අවශ්‍ය නිෂ්පාදන සාධක ටික ඒකරාශී කරගත්තේ ව්‍යවසායකයා. ඒ වගේම සංකලනය කරන්නේ මේකයි. මේ බලන්න. නිෂ්පාදන සාධක ටික ඔබම තිබුණයි කියලා භාණ්ඩයක් නිෂ්පාදනය වෙන්නේ. මම සංවිධානය කරනවා. කොහොමද කියන්නේ? බක්කරේ මෙහෙට එන්න. පිටිගෝණිය ගන්න, මේසෙ උට දාන්න, අනන්න, ගුලි කරන්න, අච්චු වලට දාන්න, පෝරුවට දාන්න, පිච්චෙන කලින් ඇදලා ගන්න. ඔහොම කියලා නිෂ්පාදන කටයුතු සංවිධානය කරන්නේ කවුද? ව්‍යවසායකයා. සංකලනය කරන්නේ ව්‍යවසායකයා. බලන්න. ශ්‍රමිකයා අරගෙන පිටි ටික අන්නවනවා, ගුලි කරනවා, අච්චු වලට දානවා. මේ කටයුතු සංවිධානය කරන්නේ කවුද? ව්‍යවසායකයා. ඔන්න ඔකට කියනවා නිෂ්පාදන සාධක ඒකරාශී කොට සංකලනය කිරීම. right? then getting භාණ්ඩයක් හෝ සේවාවක් පුතාමට ලියා ගන්න පුළුවන් මැසේජ් දාන්න AG කියලා. everyone message දාන්න. කාටත් පේන message දාන්න. direct message දාන්න එපා පේන්නේ නැහැ. හරිද? භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීම සඳහා භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීම සඳහා භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීම සඳහා භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය වැනි සම්පත් මිශ්‍ර කරමින් භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය වැනි සම්පත් මිශ්‍ර කරමින් නිෂ්පාදන ක්‍රියාවලිය සංවිධානය කරයි. නිෂ්පාදන ක්‍රියාවලිය සංවිධානය කරයි. නිෂ්පාදන ක්‍රියාවලිය සංවිධානය කරයි. භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීම සඳහා භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය වැනි සම්පත් මිශ්‍ර කරමින් නිෂ්පාදන ක්‍රියාවලිය සංවිධානය කරයි. සංවිධානය කරයි. හොඳයි. එහෙනම් දෙවෙනි එක මොකක්ද පුතේ? ව්‍යාපාරය හදන්න අවශ්‍ය නිෂ්පාදන සාධක ටික එකතු කරලා සංකලනය කිරීම. right? ඊළඟ තුන්වෙනි එක
තුන්වෙනි ක්‍රියාන්තේ ලාභ පාඩු අවදානම් දරා ගැනීම. ලස්සන යන්නේ. ලාභ පාඩු අවදානම් දරා ගැනීම. ලාභ පාඩු අවදානම් දරා ගැනීම. මේ බලන්න තෝරන්න. මිනිස්සෙක් ව්‍යාපාරයක් ආරම්භ කරන්න මගේ පුතේ ජීවිත කාලෙම හරි හම්බ කරගත්ත සල්ලි ටික දාන්න. නැත්තම් බැංකු ණය අරගෙන නේද විවිධ ආකාරයන්ගෙන් සල්ලි හොයන්න. පුතේ මේ හරි අමාරුවෙන් හම්බ කරගත්ත සල්ලි ටික දාලා මේ හරි අමාරුවෙන් හම්බ කරගත්ත සල්ලි ටික දාලා ආරම්භ කරන ව්‍යාපාරය සාර්ථක වෙන්නත් පුළුවන් අසාර්ථක වෙන්නත් සාර්ථක වෙන්නත් පුළුවන් අසාර්ථක වෙන්නත් පුළුවන් ලාභ ලැබෙන්නත් පුළුවන් අලාභ ලබන්නත් පුළුවන්. તો බලන්න හොඳට අවිනිශ්චිතයි. තර ජීවිත කාලෙම හම්බ කරපු සල්ලි ටික දාලා යට කරලා මේ ආරම්භ කරන ව්‍යාපාරය සාර්ථක වෙන්නත් පුළුවන් අසාර්ථක වෙන්නත් පුළුවන්. සාර්ථක වුණොත් නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි අසාර්ථක වුණොත් සම්පූර්ණයෙන්ම අර යොදවපු සල්ලි ටික ඉවරයි. නේ? ඒතර බලන්න ව්‍යවසායකයා යම් එඩිතර තීන්දුවක් ගන්න මොකක්ද? පටන් ගන්න ව්‍යාපාරය. සාර්ථක වුණොත් නම් ප්‍රශ්නයක් නැහැ. අසාර්ථක වුණොත් මොකද වෙන්නේ? තමන්ගේ සම්පත්තිය කැප කරන්න වෙයි. අතහරින්න. අන්න පුතේ මේ ලාභ පාඩු අවදානම දරාගෙන නේද? දරාගෙන ව්‍යාපාරය ආරම්භ කරන එක තමයි පුතේ මේ කරන එක තමයි ව්‍යවසායකයාගේ තියෙන වැදගත්ම කාර්යය. ඒතර බලන්න හොඳට ජීවිත කාලෙම හම්බ කරගත්ත සල්ලි ටික නැත්තම් හැමතැනටම ණය වෙලා ගන්න සල්ලි ටික අවදානමකට දාන්න. මොකද අවදානම? මේ ආරම්භ කරන ව්‍යාපාරය සාර්ථක වෙන්නත් පුළුවන්. ලාභ ලබන්නත් පුළුවන්, අලාභ ලබන්නත් පුළුවන්. හැබැයි නම් පුතේ බලන්න අවදානමක් තියෙන. මොකක්ද අවදානම? අසාර්ථක වෙයි, අලාභ වෙයි කියන. ඒ අසාර්ථක වෙයි, අලාභ වෙයි කියන අවදානම විඳ දරා ගන්න එකත් ව්‍යවසායකත්වයේ කාර්යය. මධ්‍යම කියන්නේ අසාර්ථක වේද අලාභ වේද කියන මේ අවදානම දරා ගන්න එකත් ව්‍යවසායකත්වයේ කාර්යය. කිසිම ව්‍යාපාරයක් පුතේ නිශ්චිත වශයෙන්ම සාර්ථකයි කියලා එකක් නැහැ. නිශ්චිත වශයෙන්ම සාර්ථක වෙයි කියලා හිතන්න පුළුවන් ව්‍යාපාර මොකුත් නැහැ. හැම ව්‍යාපාරයක්ම පුතේ අවදානමක් තියෙනවා සාර්ථක වෙන්න. මේ ව්‍යවසායකයා පුතේ ඒව අවදානම දරා ගන්නවා. හරි අසාර්ථක වුණොත් කමක් නැහැ කියන තැන ඉඳගෙන ඒ අවදානම දරාගෙන ව්‍යාපාරය ආරම්භ කරනවා. අන්න පුතේ නම් ව්‍යවසායකත්වයේ ඊළඟ කාර්යය තමයි මොකක්ද? ලාභ පාඩු අවදානම් දැන්. ඊට ලියන්න.
ලියන්න වෙළඳපළට නව නිෂ්පාදිතයක් හඳුන්වා දීමේදී 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 එය සාර්ථක වේද යන්න පිළිබඳ සහතිකයක් ඔහුට නැත. එය සාර්ථක වේද යන්න පිළිබඳව සහතිකයක් ඔහුට නැත. එය සාර්ථක වේද යන්න පිළිබඳ සහතිකයක් ඔහුට නැත. ඒ නිසා තම ව්‍යාපාරය සඳහා ඔහු සම්පත් කැප කරනුයේ විශාල අවදානමක් දරමිනි. ඒ නිසා තම ව්‍යාපාරයට ඔහු සම්පත් කැප කරනුයේ විශාල අවදානමක් දරමිනි. එය සාර්ථක වුවහොත් එහි ප්‍රතිලාභ ඔහුට ලැබෙන අතර අසාර්ථක වුවහොත් අලාභවලට මුහුණ පෑමට සිදුවේ. right. එහෙනම් පුතේ බලන්න. භාණ්ඩේ හදලා දාද්දී අවදානමක් තියෙන මොකද්ද? මේක විකිනෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. විකුණුන් නැතොත් සම්පූර්ණ ව්‍යාපාරෙම අසාර්ථකයි. අරගත්ත සම්පත් ඔක්කොම ඉවරයි. බැංකු වලට ගනිපු ණය ඔක්කොම ගෙවන්න වෙනවා තනියම. අන්න පුතේ සම්පත් ටික අවදානමකයි දාන්නේ. ඒ අවදානම දරාගන්නේ කවුද? ව්‍යවසායකයා. ලියන්න අංක 4 කාර්යය.
නවෝත්පාදන බිහි කිරීම. අංක 4 ලියන්න. නවෝත්පාදන බිහි කිරීම. 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 යා. පුතේ නවෝත්පාදන නව්‍යතා කියලා කියනවා. නව්‍යතා කියලා කියනවා. නවෝත්පාදන නව්‍යතා කියලා කියනවා. පුතේ අලුත් දෙයක් කියන අදහස. මේ ව්‍යවසායකයෝ පුතේ දැන් අපි කතා කළා මුහුණ දෙනවා අවදානමකට. මේ ව්‍යවසායකයෝ අපි දැන් කතා කළා පුතේ මුහුණ දෙනවා මොකටද? අවදානමකට. මොකක්ද අවදානම? අසාර්ථක වේද කියන අවදානමට. ඒ අවදානමට මුහුණ දීලා හරිද? මුහුණ දීලා පාරිභෝගිකයෝ ටික තමන් වෙත ආකර්ෂණය කරගන්න මේ ව්‍යවසායකයෝ පුතේ අලුත් දේවල් බිහි කරනවා. මොකටද ව්‍යවසායකයෝ අලුත් දේවල් බිහි කරන්නේ? පාරිභෝගිකයෝ තමන් වෙත ඇද බැඳලා තියාගෙන අර අවදානම අවම කරගන්න, තුනී කරගන්න. තොරක්කෝ දැන් ව්‍යවසායකයා මුහුණ දෙන අවදානම මොකද්ද? අලාභ සිදුවේ අසාර්ථක වෙයි කියන අවදානම. මොකද්ද? අලාභ සිදුවේ අසාර්ථක වෙයි කියන අවදානම. එතකොට යා මොකද කරන්නේ? අලුත් දේවල් හද අර පාරිභෝගිකයෝ තමන් වෙත ඇද බැඳ තබා ගන්න. ඒක තමයි පුතේ ව්‍යවසායකයා කියන්නේ නවෝත්පාදන කියලා. දැන් කැකර් ගන්නකො. මේ බලන්න. ක්‍රැකර්. ඔන්න ඉස්සෙල්ලා මාර නිකන් ක්‍රැකර්. නිකන් ක්‍රැකර්. ඊට පස්සේ මේකට දෑවා කරපුංචා තියෙන්නේ. කරපුංචා ටිකක් අරන් පොඩි ගල් දාලා හැදුවා කරපුංචා කැකර්. ටික දවසක් කරපුංචා කැකර් කකා ඉන්නකොට එපා වෙනවා. අලුත් දෙයක් හැදුවා. චීස් කැකර්. පුතාට මතක් වෙනවා චීස් කැකර්. ඊට පස්සේ ආයෙ ටික දවසක් ඉන්නකොට කුරක්කන් කැකර් හැදුවා. කුරක්කන් කැකර්. දැන් කුරක්කන් කැකර් කකා ඉන්නකොට එපා වෙනවනේ. වෙන කෙනෙක් ළඟ වෙන නිෂ්පාදනයකට ඇයි කියලා මොනවද ඇදුවේ? පොටේටෝ කැකර් හැදුවා. පොටේටෝ කැකර් හැදුවා. මයිද පුතත් මේ ඔක්කොම කාලේ නේද? පොටේටෝ කැකර් හැදුවා. එනම් බලන්න එක දෙයකින් නවතින්නේ නැහැ. මම අහන පුතාගේ ඇයි මෙහෙම අලුත් දේවල් හදන්නේ? අලුත් දේවල් කරන්නේ පුතේ ව්‍යාපාරිකයට තියෙනවා අවදානමක් අලාභ වෙයි කියන අවදානම. ව්‍යාපාරිකයට තියෙන අවදානම මොකක්ද? අවදානම අලාභ වෙයි කියන අවදානම. මේ අලුත් දේවල් හද පාරිභෝගිකය තමන් වෙත ආකර්ෂණය කරගෙන ඇද බැඳ තබා ගන්න උත්සාහ කරන්නේ. ඇයි? අර අලාභ ලබයි කියන අවදානම තුනී කරගන්න. අලාභ ලබයි කියන අවදානම තුනී කරගන්න. හරිද? එතකොට මේ අර පාරිභෝගිකය තමන් වෙත ආකර්ෂණය කරගෙන තමන් වෙතම රඳව ගන්න තමයි මේ අලුත් බිස්කට් කවන්නේ. ටික දහයක් කාලයක් පාවෙනකොට තව කව. අලුත් දේවල් කව මේ ළඟ තියාගන්නේ වෙන බ්‍රෑන්ඩ් එකට යයි වෙන නිෂ්පාදකයෙක් ළඟට යයි කියන එක බලන්න. හරිද? right. ලියමු යටින්. ව්‍යවසායකයා
නව්‍යතාවන් නව්‍යතාවන් ව්‍යවසායකයා නව්‍යතාවන් ව්‍යවසායකයා නව්‍යතාවන් ව්‍යාපාරික පදනමකින් ව්‍යවසායකයා නව්‍යතාවන් ව්‍යාපාරික පදනමකින් ව්‍යාපාරික පදනමකින් සාර්ථකව හඳුන්වා දෙන්නෙකුද වේ. සාර්ථකව හඳුන්වා දෙන්නෙකුද වේ. ව්‍යවසායකයා නව්‍යතාවන් ව්‍යාපාරික පදනමකින් සාර්ථකව හඳුන්වා දෙන්නෙකුද වේ. සාර්ථකව හඳුන්වා දෙන්නෙකුද වේ. නව්‍යතා සම්පාදනය මගින් නව්‍යතා සම්පාදනය මගින් නව්‍යතා සම්පාදනය මගින් පාරිභෝගික අවශ්‍යතා නව්‍යතා සම්පාදනය මගින් පාරිභෝගික අවශ්‍යතා ඉටු කෙරෙන හෝ පාරිභෝගික අවශ්‍යතා ඉටු කෙරෙන හෝ ඉටු කෙරෙන හෝ නිෂ්පාදන පිරිවැය අඩු කෙරෙන නිෂ්පාදන පිරිවැය අඩු කෙරෙන අලුත් යමක් නිෂ්පාදන පිරිවැය අඩු කෙරෙන අලුත් යමක් බිහිවීම සිදුවේ. 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 එන බාපු චෝදයට අලුත් යමක් බිහිවීම සිදුවේ. යා අලුත් යමක් බිහිවීම සිදුවේ. හරිද? අලුත් යමක් බිහිවීම සිදුවේ. යා පුතේ මෙන්න මේ සියල්ල නවෝත්පාදන උදාහරණ කියලා යන්න. පුතේ මෙන්න නවෝත්පාදන ගන්නට වැටෙනවා. නව භාණ්ඩයක් හෝ සේවාවක්. නව භාණ්ඩයක් හෝ සේවාවක්. සේවා. නව භාණ්ඩයක් සේවාවක්. අන්න මෙච්චර කල් වෙළඳපොලේ නොතිබිච්ච අලුත්ම දෙයක්. මම දැන් යෝජනාවක් කරනවා. මේ කියනවා පුතර මෙහෙම. මට උදාහරණයක් කියන්න. දැන් කතා කරන්න ඕන. පුතා මේ අර මේකේ මේ මයික් ඔන් කරන්න දෙන්නේ නැති පුතේ. ඒක රාම අර මේ පැහැදිලි මදි වෙනවා. වීඩියෝ එක නැස්සනවා රෙන්නේ. හරිද? ඒ නිසා පුතර WhatsApp මේ මැසේජ් ටක් ගාලා මැසේජ් එකක් දාන්න පුළුවන් නේද? රයිට් යාර්. මැසේජ් එකක් දාන්න. උදාහරණයක් මට කියන්න.
කල්පනා කරලා. මෙතෙක් නොතිබිච්ච භාණ්ඩයක් අලුතෙන්ම ව්‍යාපාරිකයෙක් හඳුන්වා දුන්නා. මෑත කාලේ උදාහරණයක් මට කියන්න. බලමු. නරුට මැසේජ් කරයිද කියලා. උදාහරණයක් කියමු බලන්න. මෙච්චර කල් තිබුණේ. අලුතෙන්ම වෙළඳ වලට හඳුන්වා දුන්නා. මැසේජ් එක දාමු. උදාහරණයක් කල්පනා කරන්න දැන්. දැන් ව්‍යාපාරත් වෙන එහෙම කරන දරුවනේ නේද? ව්‍යාපාරික ලෝකේ ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. අලුතින්ම හඳුන්වා දීපු භාණ්ඩයක්. මෙච්චර කාල තිබිච්ච එකක් නෙවෙයි. අලුත්ම එකක්. අමික තමාෂි අමාෂා අලුත් භාණ්ඩයක් නිෂිනි ප්‍රබෝධි තුෂානි ලසිනි චන්දිම උදාහරණයක් වට කියන්න. අලුත්ම භාණ්ඩයකට උදාහරණයක්. වෙළඳ පොළට හඳුන්වා දීපු අලුත්ම භාණ්ඩයකට උදාහරණයක්. මොනවාද අලුත්ම භාණ්ඩයකට උදාහරණයක්? මෙතෙක් නොතිබිච්ච අලුත්ම භාණ්ඩයකට උදාහරණයක්. යා අලුත්ම භාණ්ඩයකට උදාහරණයක්. ලියන්න ටිකක් එයා මොකද මෙන්න මම දෙනවා හෝම්වර්ක් එකක් ඔක රූල් දෙකක් ඊට තියාගන්න රූල් දෙකක් උදාහරණ ලියන්න රූල් දෙකක් ඊට තියාගන්න දැන් හොයන්න ඕනේ හොයලා ලියන්න ඕන ලබන සතියේ එනකොට මෙතෙක් නොතිබිච්ච අලුතින්ම වෙළඳපොළට හඳුන්වා දීපු මෑත කාලයේ භාණ්ඩයකට උදාහරණයක් ඊට පස්සේ දෙවෙනි ක්ලියර් පුතේ පවතින භාණ්ඩයක ගුණත්වය ඉහළ දැමීම පවතින භාණ්ඩයක ගුණත්වය ඉහළ දැමීම ඒක තමයි අලුත්ම එකක් නෙවෙයි පවතින භාණ්ඩයේම ගුණත්වය වැඩි quality වැඩි. අලුතෙන්ම භාණ්ඩයක් හඳුන්වලා දුන්නත් ඒකත් නවෝත්පාදනයක්. දැනට තියෙන භාණ්ඩෙම ගුණත්වය වැඩි කළොත් ඒකත් නවෝත්පාදනයක්. දැන් මම උදාහරණ කියන්නම්. පුතාට මතකයිනේ 17 දැන් ඔය ඉස්සර 17 එක ගෙනාවම පුතාට මතක ඇති පොඩි අර අතකොළු කෑල්ලක් අරන් පීහියක් අරන් ටිල ඩාල් ගහලා රවුමක් කෑල්ලක් කපලා නේද අර කෑදලා මෙහෙම අදින්න ගිහිල්ලා අතක් කැපිලා අතේ ලේත් වැටලා මාළුවා ගෑඟට නේද මහ ජංජාලයක් කරා දැන් තියෙන 17 අලුත් 17 එනවා පුතේ මිනිහ පොඩි ගංචුවක් තියෙන පොඩි ගංචුවක් තියෙන ඒ ගංචුවේ කොක්කට ඇඟිල්ල දාලා ඇද්ද ගමන් කෙලිම පියන අතේ මාළුවට ඉන්නේ. හරිද? අලුත්ය. අලුත්ම භාණ්ඩයක්ද? නෑ. පවතින භාණ්ඩෙම මොකද්ද වැඩි කරේ පුතේ? ක්වොලිටිය වැඩි. ඒක නෝත්පාදනය.
ඉස්සර බයික් ආවේ පුතේ පයින් ගහලා ස්ටාර්ට් කරන බයික්. කික් කරන. නේ? පයින් ගහන බලට පයින් ගහනවා වගේ නෙවෙයි. කික් කරලා ස්ටාර්ට් කරා. දැන් එන්නේ මොකක්ද? self start. පොඩි ස්විච් එකක් ඔබලා ස්ටාර්ට් කරා. පවතින එකේ ගුණත්වය ඉස්සරාවේ පෙට්‍රල් වාහන. පෙට්‍රල්. දැන් ඉන්නේ මොනවද? හයිබ්‍රිඩ් වාහන. පෙට්‍රල් දහනයෙන් සහ බැටරියක් charge වීම මගින් කියන දෙකෙන්ම ධාවනය වෙන වාහන. හයිබ්‍රිඩ් තාක්ෂණ. හයිබ්‍රිඩ් කාර්. ඔන්න ඔයාලට කියනවා අපේ නම මොකක්ද? පවතින භාණ්ඩයේ ගුණත්වය නෙමෙයි. එක නව භාණ්ඩයක් හෝ සේවාවක් රූල් දෙකක් ඉඳ තිබ්බා. උදාහරණ ලියන්න. හොයලා ලියන්න ඕනේ. මම අවසද කියන උදාහරණ. දෙවෙනි ගණිතේ පවතින භාණ්ඩයක ගුණත්වය ඉහළ නැංවීම. උදාහරණ ලියන්න. හයිබ්‍රිඩ් කාර්. උදාහරණයක් ලියන්න. හයිබ්‍රිඩ් කාර්. හරිද? hybrid car. ඊළඟ එන්න පුතේ. නව වෙළඳපළක් සොයාගෙන. නව වෙළඳපළක් සොයාගෙන. right. නව වෙළඳපළක් සොයාගෙන. නව වෙළඳපළක් සොයාගෙන. පුතේ මතක තියාගන්න. භාණ්ඩය විකුණන්න පුළුවන් අලුත් වෙළඳපළක් හොයාගත්තත් ඒකත් නව උත්පාදනය. නව වෙළඳපළක් සොයාගෙන. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් පුතේ අපි දන්නවා දැන් අපේ මිනිස්සෙක් ගියා චීනයට. අපේ මිනිස්සෙක් ගියා චීනයට. පුතේ චීනේ මිනිස්සු ආහාර ගන්නේ කෝටු වලින්. ඔබ දැකලා ඇති. නේද? නාන කෝටු දෙයක් පාවිච්චි කරලා කන්න. කෝටු දෙකෙන් කනවා. අපිට හිතා ගන්න බෑ. අපි හැන්දෙන් කෑවත් සමහරට වැටෙනවා නේද? අපි හැන්දෙන් කෑවත් ඔඩොක්කුවේ බත් එකයි. බත් ටිකක්. කෝට්ටෙන් කන්නේ කොහොමද? එයා කන්නේ බෑ නූඩ්ල්ස් එළවලු කෑලි වගේ නිකන් අර අපි වගේ මේ ඇට හොදියේ දේවල් නෙමෙයි. හරිද? ටක් ගාලා පට ගාලා කාගෙන යනවා. පුදුමයි. දැන් අපි මොනසෙක් ඔක දැක්කා චීනට ගිය වෙලාවේ. එයා දැකලා ඇවිල්ලා පුතේ ලංකාවේ මොකද කරේ? එයා දැක්ක අපේ රටේ තියෙනවා ශරීරයට විස නැති ශාකයක්. ඒ තමයි බෝම්බු ශාකය. දැන් ඉස්සර ගත්තා පුතා ඒ බෝම්බුලි කඩලා මේ පොඩි කෝටු කඩලා ඒවයි මිනිස්සු දත් මැද්දා. ඔය ස්ටික් කියලා දත් හාරන කූරුවර පොඩි එන්න කලින් දාන එකට එහෙම හාමුදුරු වැඩියම දැහැත් කූරු මොකද කියලා කියන්නේ. ඒ මේ බෝම්බු ශාකේ උල් කරලා පොඩි කෝටුව තියලා තියෙනවා. දැහැටි කූරුද මොකද්ද කියන්නේ? ඒතර මිනිස්සයා ලංකාවට ඇවිල්ලා මොකද කරේ? අපේ රටේ තියෙන මේ බෝම්බු ශාකය පාවිච්චි කරලා හදන්නගත්ත මොකද්ද? ස්ට්‍රික්. අන්න දැන් යා චීනයට බෝම්බු ශාකයෙන් ස්ට්‍රික් හදලා අපනයනය කරනවා. අර බලන්න අලුත් වෙළඳපළ සොයාගන්න. right. භාණ්ඩයක් විකුණන්න පුළුවන් අලුත් වෙළඳපළක් සොයාගත්තත් ඒකත් නවෝත්පාදනයක්. අවසාන කියන්නේ නව ව්‍යාපාර සංවිධාන ක්‍රමයක්. නව ව්‍යාපාර සංවිධාන ක්‍රමයක්. නව ව්‍යාපාර සංවිධාන ක්‍රමයක් හඳුනාගන්න. අලුත් ව්‍යාපාර සංවිධාන ක්‍රමයක් අඳුරගත්තා පුතේ ඒකත් නවෝත්පාදනයක්.
එහෙනම් මතක තියාගන්න පුතේ මේ නවෝත්පාදන කියන්නේ මේ අලුත් භාණ්ඩයක් කියන එකම නෙමෙයි. මතක තියාගන්න. නවෝත්පාදන කියන්නේ මේ අලුත් භාණ්ඩයක් කියන එකම නෙමෙයි. අලුතෙන් භාණ්ඩයක් හොයාගත්තත් ඒකත් නවෝත්පාදනය. පවතින භාණ්ඩයක ගුණත්වය වැඩි කළොත් ඒකත් නවෝත්පාදනය. නව වෙළඳපළක් අඳුරගත්තොත් ඒකත් නවෝත්පාදනය. නව ව්‍යාපාර සංවිධාන ක්‍රමයක් අඳුරගත්තොත් ඒකත් නවෝත්පාදනය. එහෙනම් පුතේ අපි ඔය සාකච්ඡා කරේ මොකක්ද? ඔය සාකච්ඡා කළේ ව්‍යවසායකත්ව කාර්යය. හරිද? right. ව්‍යවසායකත්ව කාර්යය. හොඳයි. ව්‍යවසායකත්ව කාර්යය. යා. let's give me like මාතෘකාව. ලස්සනට මාතෘකාව පුතේ ව්‍යවසායකත්ව ගුණාංග. ව්‍යවසායකත්ව ගුණාංග. ව්‍යවසායකත්ව ගුණාංග. හොඳයි. පුතේ හොඳ සාර්ථක ව්‍යාපාරිකයෙක් ළඟ තියෙන ගුණාංග මොනවාද? මම කතා කීපයක් කියනවා. මොනවාද කතා කීපය? මෙන්න පළවෙනි කතාව. පුතා අහලා තියෙනවා සිද්ධාලේප මුදලාරි. අපේ හෙට්ටුගඩ මහත්තයා. මොකද එයා කියන කතාව? මම ඉස්සෙල්ලම සිද්ධාලේප හදලා පොලෙන් පොලට අරගෙන ගියා. සිද්ධාලේප හදලා පෙට්ටියක තියාගෙන පොලෙන් පොලට ගියා. මම එමේ පටන් ගත්තේ. සමහර ඈත ගම්වල පොළවල් වලට ගියාම මට ආපහු ගෙදර එන්න බස් එකක් නැහැ. මම එදාට ඒ පොළේම නිදාගෙන ඊට පස්සේ නිදා ඊළඟ පොළට යනවා. බලතර සමහර දාට මම පොළේ නිදා ගන්නකොට ඇහැරිලා බලන්දී එහා පැත්තේ නිදාගන්නේ මොකුන්ද? හරක්. මම ඊළඟ දවසේ අවදි වෙලා අර සිද්ධාලේප පෙට්ටියත් අරගෙන ආයි තව පොළකට යනවා. එහෙම පොලෙන් පොලට ගිහිල්ලා කරපු දුෂ්කර කටයුත්තේ ප්‍රතිඵලයක් විදියට අද සිද්ධාලේප කියන මහා ව්‍යාපාරය බිහි වෙනවා. ආයුර්වේද නිෂ්පාදන 200ක් දෙස් විදේශ ලෝකයට දානවා. පැහැදිලිද? දෙස් විදේශ ලෝකෙ මේ රට ඇතුළේ වගේ මේ ජාත්‍යන්තර වෙළඳපොළටත් යවනවා. බලන්න පටන් ගත්තේ කොහොමද? සිද්ධාලේප ටිකක් හදාගෙන පෙට්ටියක දාගෙන පොලෙන් පොලට ගිහපු මිනිහා අද කොහෙද ඉන්නේ? අද ලෝකෙටම ආයුර්වේද නිෂ්පාදන 200ක් ඉදිරිපත් කරන ප්‍රකට ව්‍යාපාරයක්. දෙවෙනි උදාහරණය. පුතා දන්නවද අකුරැස්සේ ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී මැතිවරණයට එල්ලුවා
කරුණාදාස කොඩිතුවක්. අපි සාමාන්‍යයෙන් කියන්නේ කරුණා මුදලාලි. එයත් එහෙමයි. එයා මේ අකුරැස්ස ප්‍රදේශයේම කෙනෙක්. එයා මොකද වෙන්නේ? එයා කොළඹට ගිහිල්ලා රෙදි ටිකක් අරගෙන පේමන්ට් එකේ තියලා විකුණනවා. එයාගේ පටන් ගන්න මේකනේ යා කියනවා. මොකද කියන්නේ යා බොහොම අභිමාණයෙන් කියන කතාවක් ඒක. මොකද කියන්නේ යා කොළඹට ගිහිල්ලා හරිද? රෙදි ටිකක් අරගෙන පේමන්ට් එකේ තියන් විකුණලා තියෙන ඉස්සෙල්ලා. කෑ ගහ පේමන්ට් එකේ තියන් විකුණලා තියෙන. එයා තමයි පුතේ අද ලංකාවේ අංක 1 රෙදි ව්‍යාපාරිකයා. විශාල ගාමන් ප්‍රමාණයක් තියෙන විශාල සේවකයෝ ටිකක් තියාගෙන ඉන්න විශාල ආදායමක් ලබන අංක 1 රෙදි ව්‍යාපාරිකයා. බිහි වුණේ කොතනින්ද? රෙදි ටිකක් අරන් පේමන්ට් එක. ତර බලන්න පුතේ ඔය ව්‍යවසායකයෝ ගොඩක් අයට ඔන්න ඔය වගේ කටුක අත්දැකීම් සහිතයි. බොහොම පුංචි තැනකින් පටන් ගන්න. බොහොම පුංචි තැනකින් පටන් ගන්න තමයි පුතේ කරගෙන යන්නේ. සාර්ථක වෙලා තියෙන්නේ. ඒතර අපි බලමු පුතේ. අන්නර පුංචි තැනකින් පටන් අරගෙන ආපු ගමන් මඟ තුල මොනවද පුතේ? ඒ අය දැකපු, ඒ අය සතුව තිබිච්ච ගුණ. මොනවද පුතේ? ඒ අය ළඟ තිබිච්ච හොඳ ලක්ෂණ. අන්න බීවැට් දෙක කතා කරනවා. ව්‍යවසායකත්ව ගුණාංග. හරිද? right. මෙන්න මේවා ඒ අය ගාව තිබුණා පුතේ. ලියාගෙන යන්න. අංක 1 ආත්ම විශ්වාසය හා ස්වශක්තිය කෙරෙහි වන විශ්වාසය. ආත්ම විශ්වාසය හා ස්වශක්තිය කෙරෙහි විශ්වාසය. ආත්ම විශ්වාසය හා ස්වශක්තිය කෙරෙහි විශ්වාසය. මොකක්ද පුතේ ආත්ම විශ්වාසය කියන්නේ? ඔව්. මට පුළුවන් කියන හැඟීම. මට පුළුවන්. yes I can කියන්නේ. නේද? I can yes I can. ඔය ගොඩක් වෙලාවට ධනාත්මක ආකල්ප කතාවේදී කියනවා නේද? ලියා ගන්න බිත්තිය ගහ ගන්න yes I can. නේද? ආත්ම විශ්වාසය කියන්නේ ආත්ම විශ්වාසය හා ස්වශක්තිය කෙරෙහි විශ්වාසය. ආත්ම විශ්වාසය හා ස්වශක්තිය කෙරෙහි විශ්වාසය. පුතේ බෑ කියලා හිතන්න බෑ. ආත්ම විශ්වාසය පුතාට දැන් ආත්ම විශ්වාසය ඇති කරගන්න ඕන මොකක්ද? මම අර පුතාට දරුවන්ගේ ඡායාරූප දාලා මේ පෝස්ට් එක දුන්නෙත් ඒකයි. ගිය අවුරුද්දේ ඔක්කොම 45 දෙනාගේම රූප දාපු හෑන්ඩ් බිල් එක පුතාගේ අතට දෙනවා පන්ති පටන් ගන්නවත් එක්කම. ඇයි එහෙම කරන්නේ? අන්න පුතේ එතකොට පුතා හිතන්න ඕන මේ විශ්වවිද්‍යාලේ ගිහින් තියෙන්නේ මම වගේම ළමයි. ඒ ළමයින්ට විශ්වවිද්‍යාලය යන්න පුළුවන් නම් මටත් යන්න පුළුවන්. ඒ ළමයි ළඟ තියෙන සියලු දේ මාද සතුයි. මටද විශ්වවිද්‍යාලය හැකි. අන්න එහෙම ඇතිවන ආකල්පෙට කියනවා පුතේ නමක් මොකක්ද? ආත්ම විශ්වාසය. මට පුළුවන් ඒක කරන්න. මට පුළුවන් විශ්වවිද්‍යාලය. අන්න ඒකට කියනවා ආත්ම විශ්වාස. පුතේ මේ ව්‍යාපාරිකයෝ ව්‍යාපාරේ පටන් ගද්දි බෑ අනේ මට බෑ මට ඕක අමාරුයි මම කරලා නැහැ මීට කලින් මට බෑ මට ටිකක් අමාරුයි වගේ බයයි මට ඕකට මට පුරුද්දක් නැහැ බල පුරුද්දක් නැහැ නැති වෙයි ඇති වෙයි බය වෙයි. එහෙම නිකන් බැරි කතානේ. නෙගටිව් නේ. පොසිටිව්. මට පුළුවන්. මම ඕක කරනවා. මම කො ජය ගන්නවා. අන්න එහෙම කියලා ආත්ම විශ්වාසය තිබිච්ච මිනිස්සු. දෙවෙනි කියන්න ආරම්භක ශක්තිය. ආරම්භක ශක්තිය. ආරම්භක ශක්තිය. දැන් සමහර මිනිස්සුන්ගේ පුතේ හිතේ සැලසුම් ගොඩ ඕන තරම් තියෙනවා. හැබැයි පටන් ගන්න ශක්තියක්. සමහර මිනිස්සුන්ගේ ඔළුවේ ඕන තරම් ප්ලෑන් තියෙනවා. බිස්නස් ප්ලෑන්ස් තියෙනවා. හැබැයි ඒක පටන් ගන්න පුතේ ශක්තියක් නෑ. මහා ව්‍යාපාර ගැන හීනමවල. හැබැයි ඒ ව්‍යාපාරය පටන් ගන්න පළවෙනි අදියර තියන්න ශක්තියක්. මම අර කිව්ව රෙදි මුදලාලි
ආරම්භක ශක්තිය තිබුණා. එයා රෙදි ටිකක් අරගෙන පේමන්ට් එකට බැස්සා. එතනින් පටන් ගත්තා. ඊළඟ යන්නේ අභියෝගවලට සාර්ථකව මුහුණ දීමේ හැකියාව. අභියෝගවලට සාර්ථකව මුහුණ දීමේ හැකියාව. අභියෝගවලට සාර්ථකව මුහුණ දීමේ හැකියාව. දැන් මේ බලන්න කොරෝනා වසංගතේ අභියෝගය. මේ කොරෝනා වසංගතේ මගේ පුතේ අභියෝගය. අභියෝගය. බලන්න කොච්චර ව්‍යාපාර වැහිලාද කියලා. පාරායන් වල තිබිච්ච පුංචි කඩ හෝටල් අති බහුතරයක් වැහිලා. සංචාරක කර්මාන්ත බලන්න සම්පූර්ණයෙන් අඩපණ වෙලා. හැබැයි මිනිස්සු දැන් වැටිලා ඉන්නේ. හැබැයි ඒ වැටුණට නැවත යතර රට යටා තත්ත්වයට පත් වෙනවත් එකම නෙමෙයි. අර අමාරු කාර්ය දරාගෙන ඉඳලා ටක් ගාලා නැවත යටා තත්ත්වයට පත් වෙනවා. අතෑරලා දාන්නේ. කඩේ වහුවට උදේ හැවසවිල්ල බලලා හරියනවා. එයා දන්නවා මම මේ අභියෝගේ ජය ගන්නවා. කොරෝනා නිසා මගේ කඩේ වැහුණා, මගේ කර්මාන්තශාලා වැහුණා. හැබැයි මම යථා තත්ත්වයට පත් වෙනවා කියන දැඩි අදිස්ථානයි. අභියෝග වලට බය නැහැ. අභියෝගයන්ට ආදරය කරනවා. අභියෝගات එක්ක ජීවත් වෙනවා. ඊළඟ නායකත්ව ගුණ. නායකත්ව ගුණ. ඔව්. ව්‍යවසායකයා කියන්නේ නායකයෙක්. ව්‍යවසායකයා කියන්නේ නායකයෙක්. ඔහු ළඟ තියෙනවා නායකත්ව ගුණ. තමන්ගේ අනුගාමිකයෝ ටික අරමුණට ගෙනියන්න පුළුවන් දැක්මක් තියෙනවා. ඊළඟට අනාගත දැක්මක් පැවතී. අනාගත දැක්මක් පැවතී. අනාගත දැක්මක් පැවතී. අනාගත දැක්මක් පැවතී. පුතේ දැක්මක් තියෙනවා. මම තව අවුරුදු 5කින් දෙනියාය නගරේ හොඳම තේ නිෂ්පාදකයා බවට පත් වෙනවා. අන්න දැක්ම. පුතා ව්‍යාපාර දුකරනේ දැක්ම මෙහෙවර ප්‍රතිපත්තියම ගැක් ගන්නව නේද? ආව්. ව්‍යාපාර දෙන්නේ ගන්න. දැක්ම. අන්න දැන් දෙනියායින් මගේ පුතාට පුළුවන් මෙහෙම දැක්මක් ඇති කරගන්න. මොකද්ද? මම අවුරුදු 5කින් දෙනියායේ ඉන්න හොඳම රෙදි ව්‍යාපාරිකයා බවට පත් වෙනවා. අන්න දැක්ම. දැක්ම ඒක හඹාගෙන යනවා කවුද? ව්‍යවසායකයා. දැක්මක් තියෙනවා. අනාගතයේ කුමන තත්වයකට පත් වෙනවාද යන්න පිළිබඳ වර්තමානයේ ඉලක්කයක් තියෙනවා. ඒක තමයි දැක්ම කියන්නේ. අනාගතයේ කුමන තත්වයකට පත් වෙනවාද යන්න පිළිබඳ වර්තමානයේ අවබෝධයක් තියෙනවා. වර්තමාන ඉලක්කයක් තියෙනවා. මම මෙතෙන්ට යන්නේ. දෙනියා ඉන්න හොඳම ව්‍යාපාරික රෙදි ව්‍යාපාරිකයා මම තව අවුරුදු 10ක්. අන්න දැක්ම. නේද? right. ඊළඟට ප්‍රතිඵල සාධනය සඳහා ඇති නැඹුරු. ප්‍රතිඵල සාධනය සඳහා ඇති නැඹුරු. ප්‍රතිඵල සාධනය සඳහා ඇති නැඹුරු. ප්‍රතිඵල සාධනය කරගන්න. රිසල්ට් එක දකින්න තියෙන ආසාව. ප්‍රතිඵල සාධනය සඳහා නැඹුරු. නේද? ව්‍යාපාර කළා ඒක සාර්ථකත්වය වර්ධනය දකින්න තියෙන ආසාව. ඊළඟට අවසානයේ ඉවසීම. ඉවසීම. හොඳ ඉවසීමක් තියෙනවා. කලබල වෙලා බෑ දැන් කොරෝනා වසංගතයට මුහුණ දීපු මේ වෙලාව ව්‍යවසායකයා හොඳ ඉවසීමකින් කලබල වෙලා ව්‍යාපාරයම සාදවන්න එහෙම කටයුතු කරන්නේ.
හොඳයි. දැන් අපි උඩ එනවා ටියුට් එකට. ගන්න ටියුට් එක අභ්‍යාස කීපයක් කරමු. තිස් හය පිටුවේ උඩ 36 පිටුවේ උඩ තියෙනවා 2006 විභාග ප්‍රශ්නේ. ඉස්සරහින් ලියන්න මොකද්ද සාධකය? භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය ව්‍යවසාය. මොකද්ද සාධකය? 30 ටියුට් එකේ 36 පිටුවේ උඩ භූමියද ශ්‍රමයද ප්‍රාග්ධනයද ව්‍යවසායකත්වයේද රක්ෂණ ඔප්පු අලුත් එකක් පුළුවන් පුතේ. අලුත් රක්ෂණ ක්‍රම යන්න පුළුවන්. තුෂිනි අලුත් රක්ෂණ ක්‍රම යන්න පුළුවන්. මාකරි අලුත් රක්ෂණ ආවරණ ක්‍රමය. අලුත් දෙයක්. හරි බලමු. දැන් කුලී මෝටර රථයක්. කුලී කතාව අදාළ නැහැ. මෝටර රථයක් කියන්නේ මොකක්ද? මිනිසාගේ නිර්මාණයක් ප්‍රාග්ධනය. භාණ්ඩ හා සේවා හදන්න මිනිසා විසින් හදාගත්ත සියලු දේ ප්‍රාග්ධනය. පරිගණක මෘදුකාව්‍යයක් මිනිසාගේ නිර්මාණයක් ප්‍රාග්ධනය. නම්ගමකද භාණ්ඩ හා සේවා හදන්න උපකාර කරගන්න මිනිස්සු හදපු සියලු දේවල් ප්‍රාග්ධනය. පැය එකක කාලයක් නීති උපදෙස් ලබා දීම ශ්‍රමය. පැය එකක කාලයක් නීති උපදෙස් ලබා දීම ශ්‍රමය. පොස්පේට් නිධියක් භූමිය.
ෆොස්ෆේට් නිදියක් භූමිය. අමුද්‍රව්‍ය තොගයක් ප්‍රාග්ධනය. පුතාට කිව්වා මොන ප්‍රාග්ධනයේද? අමුද්‍රව්‍ය, අර්ධනිමි, නිමි. ඔය තුනට කො මොන ප්‍රාග්ධනයේද? මෙසේජ් දාන්න. අමුද්‍රව්‍ය, අර්ධනිමි, නිමි. ඔය තොග තුනට නමක් කිව්වා. මොන ප්‍රාග්ධනයේද? මෙසේජ් එකක් දාන්න ටක් ගන්න. මෙසේජ් එක කරන්න පුරුදු වෙන්න පුතා. right. මොකද කිව්වේ පුතේ? ඔව්. සංසරණ ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය වරහන් ඇතුළේ යන්නේ සංසරණ ප්‍රාග්ධනය. සංසරණ ප්‍රාග්ධනය. හොඳයි. 2016 ප්‍රශ්නේ තියෙන යටින් පොඩක් කියවන්න පුතේ. ව්‍යවසායකයෙකු යනු කවරෙක්ද? වෙළඳපොළ ආර්ථිකයක් තුළ ව්‍යවසායකයන් ප්‍රධාන කාර්යය ඉටු කරන්නේය. එතන වරහන් ඇතුළේ ලියන්න පුතේ උත්තරයට අවශ්‍ය වෙන මේ ව්‍යවසායකත්ව නිර්වචනය හා කාර්යයන් ලිවීම ප්‍රමාණවත්. එතන වරහන් ඇතුළේ ලියන්න පුතේ උත්තරේ පුතා ලියන්න ඕන. පුතා ලියද්දී උත්තරේ මෙන්න මේවා තියෙනවා. ව්‍යවසායකත්ව නිර්වචනය හා කාර්යයන් ලියන්න. ව්‍යවසායකත්ව නිර්වචනය හා කාර්යයන් ලියන්න. ව්‍යවසායකත්ව නිර්වචනය හා කාර්යයන් ලියන්න. ඊළඟ ආර්ථික සම්පත්වල ප්‍රභේද හතර කවරේද? එක් එක් ප්‍රභේදයේ හඳුනා සඳහා නිදසුන බැගින් දෙන්න. මොකද භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය උදාහරණයක එක දෙන්න. හරිද? right. වරම තේරෙන අද දවසේ අපි ওই කොටස් ටිකට ප්‍රවේශ වුණා. වැඩ කටයුතු හොඳින් කරපු ටික හොඳට බලන්න පුතේ. මේක තව අභ්‍යාස තියෙන ඉස්සරහා ඒවත් කියවන්න. ගුරුවත් පොත කියවන්න. අපි මේ සාධක විවරුණාට පස්සේ පුතේ පුංචි විභාගයක් තියන්න කටයුතු කරනවා. ඔන්ලයින් විභාගයකුත් තියන්න කටයුතු කරනවා. හරිද පුතේ? එහෙනම් අපි ඔන්න වැඩේ පටන් ගන්න හිමීට කරගෙන යනවා. පිළිවෙලට නෑ සද්දයක් බද්දයක් ඔබ ගාස්තු ගෙවීම මොනවත් නෑ. අපි සරලව වැඩේ කරගෙන යනවා. දැන් පුතේ බලාපොරොත්තුවක් තියෙන මොකක්ද? ආණ්ඩුවේ සැලසුම තමයි සැප්තැම්බරයේ වෙද්දී රටේ ජනගහනයෙන් සැලකිය යුතු කොටසකට එන්නත ලබා දීලා අධ්‍යාපන කටයුතු යථා තත්ත්වයට පත් කරන්න. සමහරට ලබන සතිය ඊළඟ සතිය වෙද්දී ඉස්කෝල පටන් ගන්න පුළුවන්. දැන් ගුරුවරුන්ට පුතේ සියලු දෙනාටම එන්නත දීලා තියෙන්නේ. තේරෙනව නේද? එහෙනම් පුතේ දැන් අපිට පන්ති පටන් ගන්න කියන බලාපොරොත්තුවක් ඇවිල්ලා තියෙනවා. හරිද? එතකොට ඒ බලාපොරොත්තුවත් එක්ක අපිට කරගෙන යන්න පුළුවන් ඉස්සරහට වැඩ ටික. එහෙනම් මගේ පුතාට තියෙන්නේ හැමිහිට වැඩ ටිකත් එක්ක ඉන්න එක. හරිද? right. මම පුතේ WhatsApp group එක පුතාලට message දාන්න පුළුවන් විදියට දැන් හදනවා. ප්‍රශ්න තියෙන ඒවා message කරන්න. හරිද? WhatsApp group එක පුතාට දැන්ට අර admin only නේ දාලා තියෙන්නේ. පුතාට message කරන්න පුළුවන් විදියට ප්‍රශ්න දාන්න පුළුවන් විදියට හදනවා. ප්‍රශ්න තියෙනවා දාන්න. ඔයාලට තියෙන ඕන ප්‍රශ්නයක් විමසන්න. පැහැදිලිද? හරි එහෙනම් අරමුණු තියාගන්න 2023 අපි ඒ සාමාර්ථ තුනක් එක්ක විශ්වවිද්‍යාලය යනවා. හරිද? right. ආයුබෝවන් තෙරුවන් සරණයි.